ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ එක ලේකම් පොතින්. එක ලේකම් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා. අපි බලමු ස්වාමින් වහන්සේ අද දවසේ ඔබටයි මටයි කුමක්ද කතා කරන්න කියලා. සාලමොන් මාගේ පුත්‍රය නුඹ නුඹේ පියාගේ දෙවියන් වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මිහි කරපන්න. මක් නිසාද උන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම් ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බ වෙනවා ඇත. නමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත. ඉතින් බලා ගනින්න. මක් නිසාද සුද්ධ ස්ථානයක් කොට ගෘහයක් ගොඩ නැගීමට ස්වාමින් වහන්සේ නුඹ තෝරාගෙන සිටිනසේක. ශක්තිමත්ව සිට කරපන්නයි කීවේය. හලෙලුයා. ජීවමාන සර්වබලධාරී දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ උදෑසන දෙවියන් වහන්සේ මහත් වූ දෙයක් මේ තුලින් අපට කතා කරනවා. එදා මේ එක ලේකම් පොතේ දාවිත් රජතුමා ඔහුගේ පුත්‍රයාට කතා කළා මේ ස්වාමින් වහන්සේගේ වචනින්. ස්වාමින් වහන්සේ එදා මාගේ පුත්‍රයෙක් කියලා එදා දාවිත් තුලින් සලමොන්ට කතා කළා. අද දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන මාගේ පුත්‍රයෙක් කියලා ඔබටයි මටයි කතා කරන්න යනවා. මෙතනදී දෙවියන් වහන්සේ කියනවා දාවිත් රජතුමා තුලින් සලමොන්ට ඔබව තෝරාගෙන ඉන්නවලු ශුද්ධ කොට ගෘහයක් තනා ගැනීම පිණිස. ඒ ගෘහය තනන්න ශුද්ධ කරලා ඔබවයි තෝරගත්තේ කියලා දාවිත් රජතුමා සලමොන්ට කියනවා. අද දවසේ දෙවියන් වහන්සේ කියනවා ජාතින් අතරින් මිනිස්යන් අතරින් ඔබව සුද්ධ කොට ගෘහය තනින්නට ඔබව තෝරාගෙන තියෙනවා කියලා. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබව අද දෙවියන් වහන්සේ ඒ ගෘහය තැනීමට ඔබගේ හදවත තුල ගෘහය තැනීමට අද ඔබව දෙවියන් වහන්සේ තෝරාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ බයිබලයේ අපට තියෙන මේ සෑම පොරොන්දුවක්ම අපට දෙද්දි කොන්දේසියක් උන්වහන්සේ ලබා දෙනවා. උන්වහන්සේ අපව සුද්ධ කරලා උන්වහන්සේගේ ගෘහය තැනීමට අපගේ හදවත අපව මිනිස්සු අතරේ ජාතින් අතරේ අපිව තෝරගත්තා. හැබැයි උන්වහන්සේ අපට කියන කොන්දේසියක් කුමක්ද? එදා දාවිත් රජතුමා සලමොන්ට කියනවා සම්පූර්ණ සිතකින් සහ ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙ කරන්න කියලා. හලෙලුයා. එහෙනම් අද ඔබවද මාවද මේ ගෘහය තනන්න උන්වහන්සේ ජාතින් අතරින් තෝරගත්තා. එහෙනම් අපි උන්වහන්සේට අපේ සම්පූර්ණ සිත අපි උන්වහන්සේට වෙන් කරනවද? අපි ප්‍රසන්න ආත්මයකින් අපි උන්වහන්සේට මෙහෙ කරනවද කියලා අපි එකිනෙකා අපි ගැන විමසිලිමත් වෙන්න ඕනි. හලෙලුයා. මේ මොහොතේදී දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න යනවා. ඇත්තටම අපි සම්පූර්ණ සිත උන්වහන්සේට මේ ගෘහය හදන්න අපගේ හදවත තුල අපගේ අභ්‍යන්තරය තුල ඒ උන්වහන්සේගේ ගෘහය තනන්න අපි වෙන් කරලාද? අපි සම්පූර්ණයෙන්ම අපගේ හදවත වෙන් කරලාද? මම ඔබට මොහොතක් කියන්නම් උන්වහන්සේ අපගේ පිටාතර කිසි දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපගේ වත්පොහසත්කම් අපගේ උගත්කම අපගේ තියෙන සමාජීය දැනුම අපගේ තියෙන සමාජයේ අපේ ගත කරන අපගේ තානාන්තර අපගේ ගරු නම්බුනාම මේවත් එක්ක උන්වහන්සේ අපිව තෝරගන්නේ නැහැ. ඒ ගෘහය හදන්න උන්වහන්සේ මේවනේ මේ බලන්නේ. අපගේ මිල මුදල් කොච්චර තියනවද අපි ළඟ? අපේ වත්පොහසත්කම කොච්චරක්ද? අපගේ තානාන්තර අපගේ ඉන්න තත්ත්වය කොයි තැන ස්ථානයකද? අපගේ රැකියාව කොයි ස්ථානයකද? අපි ගත කරන්නේ කොයි වගේ සමාජ පසුබිමකද? උන්වහන්සේ ඒව බලලා ඔබගේ හදවත තෝරගන්න උන්වහන්සේගේ ගෘහය හදන්න. උන්වහන්සේ තෝරගන්න ඔබගේ සිත අභ්‍යන්තරයේ ඔබ කොයි තරම් උන්වහන්සේට ඔබගේ සිත වෙන් කෙරුවද? සම්පූර්ණ සිත උන්වහන්සේ ඉල්ලනවා. මේ කොටස ඔබ කියවලා බලන්න. උන්වහන්සේ ඔබගේ භාගයක් ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ සම්පූර්ණ සිත විතරයි. ඒ සම්පූර්ණ සිතෙන් උන්වහන්සේට මෙහෙ කරන්න කියනවා. අන්න ඒ විට උන්වහන්සේ ගෘහය හදන්න ඔබගේ සිත අභ්‍යන්තරේ උන්වහන්සේ ක්‍රියාව කරනවා කියලා උන්වහන්සේ මෙතන එදා දාවිත් රජතුමා තුලින් සාලමොන්ට කතා කරපු දේ අද දවසේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබටයි මටයි කතා කරනවා. හලෙලුයා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මං කොටසක් ඔබට මෙයින් පහදලා දෙන්නම්. එදා මතෙව් සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ ඔබ කියවලා බැලුවොත් එදා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා යෙරුසලමට යද්දී ඒ දේවස්ථානයේ තුලදී මිනිස්සුયો බඩු විකුණන්න ගත්තා, ව්‍යාපාර කරන්න ගත්තා. උන්වහන්සේ දේවමාලිකාව පවිත්‍ර කළා. ඒගොල්ලන් ඔක්කොම එලවලා කවුද ඇහුවා ස්වාමින් වහන්සේ එදා කතා කරලා අහනවා මේක දෙවියන් වහන්සේගේ මාලිගාව, කවුද මේක සොරුන්ගේ ගුහාවක් කළේ කියලා. අද ඒ කතාව ජීවමාන යේසුස් වහන්සේ එදා යෙරුසලමේ සිටපු වෙලෙන්දන්ගෙන් අහපු කතාව අද දවසේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබගෙනුයි මගෙනුයි අහනවා. අපගේ මේ මාලිගාව තුල අපි සොරුන්ගේ ගුහාවක් බවට පත් කළේ ඇයි අපි සොරුන්ගේ ගුහාවක් බවට පත් කරලා තියෙන්නේ? අපේ සම්පූර්ණ සිත උන්වහන්සේට විතරක්ද? උන්වහන්සේගේ ගුහයට විතරක්ද මේ අභ්‍යන්තරය අපි වෙන් කරලා තියෙන්නේ? නැත්නම් අපි මේකෙන් භාගයක් සොරුන්ට වෙන් කළාද? අද උන්වහන්සේ ඔබගෙනුයි මගෙනුයි අහනවා. අපගේ සිත අපි සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේගේ ගුහයට ඇත්තටම අපි වෙන් කෙරුවද? නැත්නම් අපි මානසික තෘෂ්ණාවන්, අපගේ මානසික ආසාවන් වලට අපි කොටසක් අපේ ජීවිතේ වෙන් කරලා අපි කොටසක් උන්වහන්සේට වෙන් කරලාද? ඒ ස්ථානයේ තුල උන්වහන්සේට ගුහය හදන්න බෑ. අපි කිතුණුවෙක් විදිහට දෙවියන් වහන්සේගේ වචනය තුල සම්පූර්ණ වෙන්න, උන්වහන්සේට පරිවර්තනයක් වෙන්න, උන්වහන්සේගේ වචනය තුල පරිණත වෙන්න නම් කිතුණුවෙක් විදිහට අපි එකම ස්ථානයේ කවදාවත් රැඳෙන්න බෑ. අපි ඉදිරියටත් ඉහළටත් යන්න ඕනි. නමුත් අපි උපන්දා සිට කිතුණුවෙක් වෙලත් මේ දක්වාත් අපි එකම ස්ථානයක ඉන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ නොව ඔබගේ මගේ. අපිට ඒ ස්ථානයට අපිට යන්න බැරි. ඇයි අපි ඒ ස්ථානය කරා අපිට වර්ධනය වෙන්න බැරි? අපි ඇත්තටම අපගේ සිත සම්පූර්ණයෙන් උන්වහන්සේට අපි වෙන් කරලා නැතිකම. අපි අපගේ තෘෂ්ණාවන් වලට, අපේ ආශාවන් වලට අපි ලොල් වෙලා, ගිජු වෙලා අපි ඒව පස්සේ යනවා. අපි ඒවත් එක්ක හඹා ගිහිල්ලා අපි ඒවට අපේ මුළු සිතම වෙන් කරලා අපි අපේ සිතේ පුංචි කොටසක් අපි වෙන් කරනවා උන්වහන්සේට ඉරිදා දවසේ මෙහෙයට විතරක්ම. අපි ස්වාමින් වහන්සේව හොයන්න යන්නේ ඉරිදා දවසේ. ඒකත් යන්නේ ස්වාමින් වහන්සේගේ අත බලාපොරොත්තුෙන්. උන්වහන්සේගේ මුහුණ සොයන්න නෙමෙයි අපි ඉරිදාට යන්නේ. අපි දේවස්ථානයට ඇතුල් වෙන්නේ උන්වහන්සේගේ අත බලාපොරොත්තුෙන්. උන්වහන්සේ ඔබට අත දිගු කරන්න බලාගෙන ඉන්නවා. නමුත් මුලින් ඔබ උන්වහන්සේගේ මුහුණ සොයන්න. ඔබ උන්වහන්සේගේ මුහුණ සොයන විට ඒ අත ඔබට නිකම්ම දික් වෙනවා. හලෙලුයා. උන්වහන්සේට ක්‍රියා කරන්න බැරි අපගේ හදවතේ තියෙන මෙන්න මේ ආකල්පය නිසායි. අපගේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණාව විතරක් නෙමේ, අපේ අභ්‍යන්තරයේ තියෙන සිත දැඩිකම, අහංකාරකම, උඩඟුකම, නපුරුකම, දුෂ්ටකම, මේ සියලු මූල හටගෙන මේක ඇතුලේ අපි වෙන් කරලා අපේ කාමර වෙන් කරලා ඉද්දි කොහොමද උන්වහන්සේ ක්‍රියා කරන්නේ? අපි බාහිර ස්වරූපෙන් අපේ මාලිගාව ලස්සනට අපි පේන්න, අපි ලස්සනට වස්ත්‍ර වලින් ඇඳගෙන අපි හැමදාම අපි දේව ගුහයට ගියා කියලා ඒක පිටාතර දේ විතරයි. නමුත් ඔබේ මගේ අභ්‍යන්තරයත් එක්ක ක්‍රියා කරන, ඔබේ මගේ අභ්‍යන්තරයේ එක්ක සිත බලන දෙවියන් වහන්සේ කෙනෙක් අපට ඉන්නේ. උන්වහන්සේ අපගේ අභ්‍යන්තරයයි බලන්නේ. ඒ නිසා අපි අභ්‍යන්තරයේ අපේ සිත උන්වහන්සේට සම්පූර්ණයෙන්ම වෙන් කළාද නැද්ද කියලා තීරණය වන්නේ උන්වහන්සේත් එක්ක. මොකද ඒ උන්වහන්සේ දන්නේ. ලෝකයට පේන්නේ අපි කොයිතරම් ප්‍රමාණයකින් අපේ සිත උන්වහන්සේට අපි වෙන් කළාද කියලා. නමුත් ඔබගේ මගේ හදවත අභ්‍යන්තරයත් එක්ක ක්‍රියා කරන උන්වහන්සේ දකින්නවා ඒක. ඒ නිසා අපි අපේ තියෙන මේ බොරුව, වංචාව අපි ඉවත් කරගමු. අපගේ ප්‍රාණය ඇතුලේ, අපගේ සිත ඇතුලේ තියෙන මේ තෘෂ්ණාව අපි අයින් කරලා දාමු. මේ තෘෂ්ණාවේ මුල් අපි ගලවලා අයින් කරමු. අපිට මේක තනියෙන් කරන්න බෑ. නමුත් අපට අද අධිස්වභාවික බලයක් මේ මුළු ජාතින් අතරේ, මේ මුළු මිනිස්යන් අතරෙන් අපට උන්වහන්සේ දීලා තියෙනවා. ඒක උන්වහන්සේ අපට දීලා තියෙන කිසි කෙනෙකුට ලබා ගන්න බැරි අධිස්වභාවික බලයක්. මේ අධිස්වභාවික බලය මේ ශුද්ධාත්මයන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ මන්ද මරණය, පාතාලය පරාජය කර මලවුන්ගෙන් උත්තාන වූ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ අද ඔබ තුලද මා තුලද ජීවමානව ඉන්නවා. ජීවමානව ජීවත් වෙනවා. එහෙනම් උන්වහන්සේගේ අනුග්‍රහය තියෙනවා අපට මේ මුල් ගලවලා අයින් කරන්න, මේ තෘෂ්ණාවේ මුල් ගලවලා අයින් කරන්න, මේ දුෂ්ටකමේ මුල් ගලවලා අයින් කරන්න, මේ නපුරුකමේ මුල් ගලවලා අයින් කරන්න. මේක කරන්න උන්වහන්සේට පුළුවන්. අපට තනිව කරන්න බෑ. අපි සාමාන්‍ය
මිනිස්යන්. නමුත් උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අපිත් එක්ක එක්ව සාක්ෂි දෙනවා. අපිත් එක්ක එකට ජීවත් වෙනවා. ඒ නිසා මේ තුලින් ජය ගන්න ඔබටයි මටයි පුළුවන්. එහෙනම් ජීවමාන දෙවියන් වහන්සේ තුල මේ ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙන්න ඕන ඔබ. පූර්ණ වෙන්නේ කොහොමද? මේක අපිට හොද ගන්න මේ මුල් ගැලවෙන්නේ කොහොමද? ඔබ වචනේ නැමැති වතුරෙන් සේදෙන්න ඕනේ. දේව වචනේ නැමැති වතුරෙන් ඔබ සේදෙන්න මේ මුල් ගැලවිලා ඉවත් වෙලා යනවා. ඔබට නොදැනුව ඔබ පවිත්‍ර වෙන්න යනවා. දෙවියන් වහන්සේ එදා දාවිත් රජතුමාට කිව්වා ඒ සලමොන් රජතුමාට කියන්න කියලා ඔබව සුද්ධ කොටයි ඒ ගෘහය හදන්නේ. අපිරිසුදු ස්ථානයේ තුල ඒ ගෘහය සැදෙන්නේ නැහැ. ඒ දුෂ්ටකමේ මුල් තියෙන, නපුරුකමේ මුල් තියෙන, වෛශ්‍යාකමේ මුල් තියෙන, ඒ සොරකම් කිරීමේ මුල් තියෙන, ඒ තියෙන සියලුම අන්ධකාර අඳුරු ක්‍රියාවන් තුල උන්වහන්සේට ගෘහය සුද්ධව හදාගන්න බෑ. එහෙනම් ඔබේ භූමිය නැමැති සිත නැමැති කෙත සුද්ධ කරන්න පුළුවන් උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ ඒ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන පමණයි. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබව පවිත්‍ර කරන්න පුළුවන්. අන් කිසි දෙයකට ඔබව පවිත්‍ර කළ නොහැක. ඒක තමයි සත්‍ය වශයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය තුලින් සම්පූර්ණයෙන් ඔබව පවිත්‍ර වෙලා හේදිලා උන්වහන්සේගේ ගෘහය ඔබ තුල සාදනවා. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම විශ්වාස කරනවා මේ තුලින් ඔබ දෙයක් ලබන්න ඇති කියලා. අද මේ වනතුරු අපේ ජීවිතේ අපට ඉදිරියට යාගත්ත නොහැකි නම් අපට අපේ ජීවිතේ ඉදිරියට ඉහළට යන්න බැරුව අපි එකම තැනක කොටු වෙලා ඉන්නවා නම් ඒ ගෘහය තාම අපේ තුල හැදිලා නැහැ. ඒ නිසා තමයි ඒ මන්ද අපගේ සිත අපි කොටස් වලට වෙන දේවල් වලට අපි වෙන් කරලා ඒ නිසා අපි කිතුණුවෙක් විදිහට අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් විදිහට අපි මේ මුල් අපි ගලව ගමු. අපට තනියෙන් කරන්න බැරි නිසා අපි උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් අපි ඉල්ලමු. ඉල්ලලා අපි උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කරන කොටගෙන වචනෙන් අපි පවිත්‍ර වෙලා මේ ගෘහය සම්පූර්ණ සිතකින් ප්‍රසන්න ආත්මකින් යුතුව අපි මෙහෙ කරමු. උන්වහන්සේට මේ ගෘහය ඔබ තුලද මා තුලද සම්පූර්ණ වන පිණිස, නිර්මාණය වන පිණිස. හලෙලුයා. මම විශ්වාස කරනවා මේ දේව වචනේ තුලින් සුද්ධාත්මයන්න් වහන්සේ අද දවසේ ඔබට යමක් කතා කරන්න ඇති කියලා. ඔබ පරිණත කිතුණෙක් බවට පත් වෙයි කියලා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පරිවර්තනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ සැමට යේසු පිහිටයි.